හරි. එතකොට අපි කතා කර කර හිටියේ පළවෙනි පරම්පරාවේ. දැන් එතකොට පරම්පරා පහක් තියෙනවා. පරම්පරා පහ පටන් ගන්න 1940න් මතක තබා ගැනීම සඳහා අවසන් කරන්න හතරවෙනි පරම්පරාව 1990න් එතන ඉඳලා පස්වෙනි පරම්පරාව කියලා හිතේ තියාගන්න. එතකොට හරි. පළවෙනි පරම්පරාවේ කාල සීමාව අවුරුදු 16යි. දෙවෙනි පරම්පරාවේ කාල සීමාව අවුරුදු 7යි. තුන්වෙනි පරම්පරාවේ කාල සීමාව අවුරුදු 8යි. හතරවෙනි පරම්පරාවේ කාල සීමාව අවුරුදු 19යි. 19. හරි. ඒ ටික අමතක වෙන්නේ නැති වෙයි. වසර 16, 7, 8, 19. හරි සර්. හරි. එතකොට ඔය කතා කරේ පළවෙනි පරම්පරාවේ කාල සීමාව ගැන. එතකොට අපි බලමු පළවෙනි පරම්පරාවේ තිබ්බ තාක්ෂණය මොකක්ද කියලා. පළවෙනි පරම්පරාවේ තිබ්බ තාක්ෂණය සාමාන්‍යයෙන් රික්තක නල කියන වර්ගය. රික්තක නල කියන්නේ නිකන් බෝතල් වගේ જાතියක්. ඒ බෝතලේ ඇතුලේ හිස් ඒ කියන්නේ වාතයවත් නැහැ හිස්. ඒකයි රික්තක කියන්නේ. ඒවා නල බට වගේ ඒ නිසා තමයි නල කියලා කියන්නේ. එතකොට රික්තක නල තමයි පළවෙනි පරම්පරාවේ තාක්ෂණය. දෙවෙනි පරම්පරාවේ තාක්ෂණය වෙන්නේ ට්‍රාන්සිස්ටර්. ට්‍රාන්සිස්ටර් අහලා තියෙනවද? ට්‍රාන්සිස්ටර් අහලා තියෙනවා සර්. අහලා තියෙනවා. සාමාන්‍ය දැනටත් පාවිච්චි වෙනවා ඉලෙක්ට්‍රොනික උපකරණ වල, රේඩියෝ වල, ටීවී වල වගේ. දැන් නම් එන ටීවී රේඩියෝ වල ට්‍රාන්සිස්ටර් ගොඩාක් අඩුයි. ඉස්සර රේඩියෝ වල ට්‍රාන්සිස්ටර් කියලා එකක් තියෙනවා. ඒක නිකන් අතට ඇල්ලුවාම පොඩි මොනවද ගණකයක් කැටයක් වගේ එහෙම තියෙන එකක් වගේ එකක්. ඔව්. කම්බි තුනක් එළියට පිටෙනවා ඒකෙන්. ඔව්. එතකොට අන්නේ ට්‍රාන්සිස්ටර් හොයාගත්ත ඔය 1950 ගණන් වල. ඒ හොයාගත්තු ට්‍රාන්සිස්ටර් එක පාවිච්චි කරා මේ කම්පියුටර් එක හදන්න. ට්‍රාන්සිස්ටර් විතරක් නෙමෙයි රෙසිස්ටර් කියලා જાතියක් හොයාගත්තා. ඒකන් ට්‍රාන්සිස්ටරුයි රෙසිස්ටරුයි එකතු වෙච්ච ඉලෙක්ට්‍රොනික යුගයක් පටන් ගත්තා 1950 ගණන් වල. එතකොට ඒ ඉලෙක්ට්‍රොනික යුගයේ වෙච්ච පෙරළය නිසා දෙවෙනි පරම්පරාවේ පරිගණක වලට ට්‍රාන්සිස්ටර් පාවිච්චි වුණා. එතකොට රික්තක නල ඉතා විශාලයි. ඒ නිසා ඒ කම්පියුටර්ස් ඉතා විශාල වුණා. ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් කියන එක අපේ මාපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි අතරට ගන්න පුළුවන් පොඩි උපකරණ උපාංගයක් වුණා. එහෙමනම් අර කාමරයක් වගේ විශාලව තිබ්බ පරිගණකය ට්‍රාන්සිස්ටර් වල සොයා ගැනීම නිසා ඉතාමත්ම විශාල වශයෙන් විප්ලවීය වශයෙන් කුඩා එකක් බවට පත් වුණා. කම්පියුටර් කුඩා වෙන්න එක හේතුවක් තමයි ඔය ට්‍රාන්සිස්ටර් සහ රෙසිස්ටර් කියන වර්ගය සොයා ගැනීම. මේ ට්‍රාන්සිස්ටර් සහ රෙසිස්ටර් ඇතුලේ තියෙන්නේ සිලිකන් සහ ජර්මේනියම් කියන ඛනිජ වැලි වර්ගය. ඛනිජ වර්ගය. සිලිකන් සහ ජර්මේනියම්. සිලිකන් කියන්නේ වැලි වල අඩංගු වෙලා තියෙන මූලද්‍රව්‍ය. ජර්මේනියම් කියන්නේ මූලද්‍රව්‍යමය ලෝහය. ඔය දෙක එකතු වුණාට පස්සේ ඒවා අතරින් යන විදුලිය අපිට අවශ්‍ය ආකාරයට විදුලි ධාරාව වෙනස් කරගන්න පුළුවන්කමක් ඇති වුණා. එහෙම පුළුවන් බව හොයාගත්තා මිනිස්සු. ඒ සොයා ගැනීම තුළින් තමයි ඔය ට්‍රාන්සිස්ටර් සහ රෙසිස්ටර් කියන එක බිහි වුණේ. එතකොට තාක්ෂණයේ විදිහට දෙවෙනි පරම්පරාවේදී පාවිච්චි වෙලා තියෙන්නේ ට්‍රාන්සිස්ටර්. ඊළඟට දැන් ඩස්සෝ චිප් එකම හදන්න පාවිච්චි සිලිකන් නේද පාවිච්චි කරන්නේ? අනිවාර්යයෙන්ම සිලිකන්, ජර්මේනියම්, සිල්වර්, රත්තරන් ඒවා තමයි පාවිච්චි කරන්නේ. තුන්වෙනි පරම්පරාවට එමු. පළවෙනි පරම්පරාව උනේ රික්තක නල, දෙවෙනි පරම්පරාව උනේ ට්‍රාන්සිස්ටර්, තුන්වෙනි පරම්පරාව උනේ දැන් දෙවෙනි පරම්පරාවේදී ට්‍රාන්සිස්ටරුයි රෙසිස්ටරුයි දෙක වෙන වෙනම තිබ්බේ ඉලෙක්ට්‍රොනික පරිපථයේ. නමුත්
තුන්වෙනි පරම්පරාවේදී මේ ට්‍රාන්සිස්ටරේ රෙසිස්ටරේ එකතු කරලා හැදුවා IC කියලා එකක්. IC integrated circuit. අහලා තියෙන්නේ IC සමහර ටීවී එහෙම කැඩිලා අරන් ගියාට පස්සේ ඒගොල්ලෝ කියනවා මේකේ IC එක පිච්චිලා කියලා. ඒ කියන්නේ ඔය IC කියලා පොඩි જાතියක් තියෙනවා. ඔය ට්‍රාන්සිස්ටරි රෙසිස්ටරි දෙකම එකතු කරලා තනි උපාංගයක් හදුවා. ඒකට කියනවා IC කියලා. සංග්‍රහිත පරිපථ. එතකොට තුන්වෙනි පරම්පරාවේදී ඒ සංග්‍රහිත පරිපථ තමයි පාවිච්චි වුණේ පරිගණක හදන්න. දැන් ට්‍රාන්සිස්ටරේ රෙසිස්ටරේ වෙන වෙනම තැන් දෙකක තියෙනවට වැඩිය සංග්‍රහිත කරලා හදපු පරිපථය තුල එකක් ප්‍රමාණයෙන් කුඩා වුණා තවදුරටත් අනිත් එක වේගයෙන් වැඩි වුණා. මොකද ට්‍රාන්සිස්ටරේ ඉඳලා රෙසිස්ටරේට ගමන් කරන කම්බි හරහා ගමන් කරන්න තිබ්බ දිගට වඩා මේක එකම පරිපථයක් තුල එකම උපාංගයක් තුල තිබීම නිසා ඒ දෙක අතර තියෙන දුර ඉතාම අඩු වුණා. එතකොට ප්‍රතිරෝධය ඉතාම අඩුයි. ඒ වගේ හේතු නිසා පරිගණකයේ වේගය දැන් ටිකක් වැඩි වීගෙන ඔන්න එනවා පරම්පරාවට. එහෙනම් ඔන්න මම ඔය තාක්ෂණය ගැන කියද්දි රික්ත කණල ට්‍රාන්සිස්ටර් සංග්‍රහිත පරිපථ ඔය තුන දැන් පාස් කරගෙන ආවා. එහෙනම් රික්ත කණල තිබ්බ පළවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර් තිබ්බ දෙවෙනි පරම්පරාවේ සංග්‍රහිත පරිපථ තිබ්බ තුන්වෙනි පරම්පරාවේ. හරිනේ? සංග්‍රහිත පරිපථ හැදුවේ ට්‍රාන්සිස්ටර් සහ රෙසිස්ටර් දෙක එකතු කරලා. ඊළඟට අපි හතරවෙනි පරම්පරාවට එමු. හතරවෙනි පරම්පරාවේදී අර සංග්‍රහිත පරිපථ වෙනුවට ශුද්ධ සකසන කියලා වර්ගය හඳුනාගත්ත මිනිස්සු. ශුද්ධ සකසන. එතකොට සංග්‍රහිත පරිපථවල IC වල තිබ්බ පරිපථ තවදුරටත් එකතු කරලා වෙනස් කරලා මොඩිෆයි කරලා තව වෙනත් දේවල් එකතු කරලා මේ මයික්‍රෝ ප්‍රොසෙසර් කියන එක හොයාගත්තා. මයික්‍රෝ ප්‍රොසෙසර් ශුද්ධ සකසන. ඒ ශුද්ධ සකසන තමයි හතරවෙනි පරම්පරාවේදී තාක්ෂණික විදිහට හඳුන්වාගන්නේ. ඒ කියන්නේ 1971 තමයි 71 විතර ඉඳලා තමයි ශුද්ධ සකසන හොයාගත්තේ. ඒක 1990 දක්වාත් නෙමෙයි මේ දක්වාම තියෙන්නේ ශුද්ධ සකසනම තමයි. මයික්‍රෝ ප්‍රොසෙසර් කියන්නේ ඒවා. එන්න මෙතනින් තමයි මම අර පණින්නේ අර මුලින්ම ඔයාලකින් අහුව නේද කැල්කියුලේටරෙත් එහෙනම් තියෙන්නේ කම්පියුටර් එකක් නේද කියලා. කැල්කියුලේටරේ තියෙන්නේ ශුද්ධ සකසනය. මයික්‍රෝ ප්‍රොසෙසර් එකක්. එහෙමනම් ඒක කම්පියුටර්. එතකොට අපේ මොබයිල් ෆෝන් එකේ තියෙන මයික්‍රෝ ප්‍රොසෙසර් එකක්. ශුද්ධ සකසනය. එහෙනම් ඒකත් කම්පියුටර් එකක්. හරි. එතකොට තාක්ෂණය ගලාගෙන ආවේ කොහොමද කියලා අපි ඔන්න හඳුනාගත්තා. පළවෙනි පරම්පරාවේ තිබ්බ තාක්ෂණය මොකද්ද? රික්ත කණල. ටෙක්නොල දෙවෙනි පරම්පරාවේ තිබ්බ තාක්ෂණය ට්‍රාන්සිස්ටර් ට්‍රාන්සිස්ටර් තුන්වෙනි පරම්පරාවේ තිබ්බේ පරිපත් සංග්‍රහිත සංග්‍රහිත පරිපත. සංග්‍රහිත පරිපථ. හතරවෙනි පරම්පරාවේ තිබ්බේ මයික්‍රෝප්‍රොසෙසර්ස් නේ. ප්‍රොසෙසර් සිංහලෙන් සුද්ධ සැකසුම්නේ. ශුද්ධ සකසනය. සකසන. මම හතරවෙනි පරම්පරාවේ නතර කරන්නේ දැන් තාක්ෂණය ගලාගෙන ඉන්න. ඒක පස්වෙනි පරම්පරාවේ තවම ශුද්ධ සකසනයට ගහන්න එකක් හදලා නැහැ. ඒක තමයි තාමත් පාවිච්චි වෙන්නේ. ශුද්ධ සකසන කීපයකින් යුක්ත වූ ශුද්ධ සකසන තමයි තාම පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ හතරවෙනි පරම්පරාවේ කම්පියුටර් එක ඇතුලේ තිබ්බ ශුද්ධ සකසනය තුල එක ශුද්ධ සකසනයයි තියෙන්නේ. මයික්‍රෝප්‍රොසෙසර් එකයි. පස්වෙනි පරම්පරාවේ තියෙන ශුද්ධ සකසන තුල ශුද්ධ සකසනය තුල මයික්‍රෝප්‍රොසෙසර් එකක් තුල මයික්‍රෝප්‍රොසෙසර් කීපයක් තියෙනවා. ඒවට කියනවා කෝ කියලා. CORE කෝ. ඒවට කියනවා හර කියලා සිංහලෙන්. හර කිහිපයක්. ඒ කියන්නේ එකම උපාංගයේ ඇතුළත ප්‍රොසෙසර් තුනක් විතර තියෙනවා. ඒ කියන්නේ එක මයික්‍රෝප්‍රොසෙසර් එකෙන් කරන වැඩේ වගේ 3-4 ගුණයක් වේගෙන් අරක කරනවා. ඒක ඩුවල් කෝ එහෙම කියලා කියන්නේ ඒක නේද? අන්න හරි. ඩුවල් කෝ කියලා කියන්නේ දෙකයි.
તો ડ્યુઅલ કો එකේ ස්පීඩ් එක වැඩි අර සිංගල් කෝ එකට වැඩිය. වැඩි. නමුත් මයික්‍රෝ ප්‍රොසෙසර්ම තමයි. හරි. ප්‍රශ්නයක් අහුවොත් එහෙම පස්වෙනි පරම්පරාවේ තාක්ෂණය කුමක්ද කියලා. මයික්‍රෝ ප්‍රොසෙසර් තමයි කියන්න තියෙන්නේ. ඕන්න වරහන් ඇතුලේ ඔව්. ලියන්න පුළුවන්. සුද්දස මල්ටි කෝ කියලා ලියන්න පුළුවන්. මල්ටි කෝ. මේ දක්වා මොන හරි අහන්න ප්‍රශ්න තියෙනවද? පැටලුවක් නැහැ බෑස මට නම් මధుරිකා නෑ සර් මොකද ප්‍රශ්නයක් නෑ සර් මේ පස්වෙනි පරම්පරාවේ මේ අන්න එතන චුට්ටක් පැහැදිලි මදි. හතරවෙනි පරම්පරාවට එනකොට තාක්ෂණය වශයෙන් තිබ්බේ එනකොට මයික්‍රෝ ප්‍රොසෙසර් ශුද්ධ සකසන. පස්වෙනි පරම්පරාවේ ශුද්ධ සකසනම තමයි. නමුත් එක සකසනයක් ඇතුළත සකසන කීපයක් ඔබලා හදලා එව්වා. ඒක වර්ධනය වෙලා. ඔව් ඔව්. එතකොට එක දැන් කම්පියුටර් එක වෙන හතරවෙනි පරම්පරාවේ කම්පියුටර් එකේ තිබ්බ අනිවාර්යයෙන්ම එක මයික්‍රෝ ප්‍රොසෙසර් එකයි. පස්වෙනි පරම්පරාවේ තියෙන කම්පියුටර් එකේ මයික්‍රෝ ප්‍රොසෙසර් දෙකක් තිබ්බා වගේ දෙයක් වුණේ. දෙක හතර තියෙන ඒවා තියෙනවා කෝටු කොඩ් කියලා එකක් ආවා. ඒකේ හතරක් තියෙනවා. හැබැයි වෙන වෙනම ඒ කියන්නේ අපිට වෙනසක් විදිහට ගත්තොත් ඒක අපිට දැක් ගන්න හම්බ වෙන්නේ ඒ කියන්නේ අර දැන් අපිට හතරවෙනි පරම්පරාවේදී මයික්‍රෝ ප්‍රොසෙසර් එකයි තියෙන්නේ. ඒක ප්‍රමාණාත්මක වැඩිවීමක් තියෙනවා පස්වෙනි පරම්පරාවේ ඉඳලා නේ. මයික්‍රෝ ප්‍රොසෙසර් එකම තමයි. එක ඇතුලේ ගොඩක් තියෙනවා පස්වෙනි පරම්පරාවේ. උපාංගයක් හැටියට අතින් ගලවලා ගත්තොත් එකයි තියෙන්නේ. එකයි තියෙන්නේ. පරම්පරා දෙකේම එකයි ගලවලා ගන්න පුළුවන්. හැබැයි පස්වෙනි පරම්පරාවේ එකේ ගලවලා ගත්තට පස්සේ අපිට පේන්නේ නැහැ ඒක ඇතුලේ මයික්‍රෝ ප්‍රොසෙසර් තව දෙකක් හෝ තුනක් තියෙනවා. තේරුණාද? ඔව් සර්. මේක හරියට නිකන් මේ හිතන්නකො ගෙදරක් තියෙනවා එක කාමරයක් තියෙනවා. හතරවෙනි පරම්පරාවේ ගෙදර. පස්වෙනි පරම්පරාවේ ගෙදරක් තියෙනවා කාමර පහක් තියෙනවා. හැබැයි තියෙන එක ගෙදරයි නේද? ඔව්. අන්න ඒ වගේ. right. ඊළඟ පියවරට යන්නද අපි? ඔව් සර් නේ. එහෙනම් අපි කතා කරන්නේ පරිගණක අර්ථ දැක්වීමේදී තොරතුරු ගබඩා කරන්න පුළුවන් කියලා. ඔව්. අන්නේ ගබඩා කරන්න පුළුවන් කියන එක තමයි ඊළඟ ස්ටෙප් එක වෙන්නේ. පරිගණකයේ අනිවාර්යෙන් මෙමරියක් තියෙනවා කියලා එතකොට අපි දන්නවා. ඒ මෙමරිය තියෙන නිසා තමයි ඔය ගබඩා කිරීමේ හැකියාව තියෙන්නේ. එතකොට පළවෙනි පරම්පරාවේ මෙමරිය මතකයේ හැටියට පාවිච්චි වුණේ චුම්බක බෙර කියලා જાතියක්. මේකේ මම උත්තරම ඉල්ලලා ඉන්නේ මේ ස්ටෙප් එකේ. හරි. පළවෙනි පරම්පරාවේ චුම්බක බෙර කියලා જાතියක් භාවිත වුණා. මැග්නටික් ඩ්‍රම්. දෙවෙනි පරම්පරාවේදී චුම්බක දඬු කියලා જાතියක් පාවිච්චි වුණා. මැග්නටික් රොඩ්ස් කියලා. දෙවෙනි පරම්පරාවේ. තුන්වෙනි පරම්පරාවේදී මෙමරි සර්කිට් පාවිච්චි වුණා. මතක පරිපත. ඒතර චුම්බක බෙර ඉතා විශාලයි. චුම්බක දඬු විශාලත්වයෙන් අඩුයි. තුන්වෙනි පරම්පරාවේදී මතක පරිපත ඊටත් වඩා විශාලත්වයෙන් අඩුයි. හතරවෙනි පරම්පරාවේදී මෙමරි චිප් පාවිච්චි වුණා. පස්වෙනි පරම්පරාවේදී මෙමරි චිප් සහ වෙනත් මෙමරි පාවිච්චි වුණා. ඉතින් මේ මෙමරි කියන මතකය කියන එක ඩෙවලොප් වුණේ ඒ ආකාරයට. පළවෙනි පරම්පරාවේදී චුම්බක බෙර, දෙවෙනි පරම්පරාවේදී චුම්බක දඬු, තුන්වෙනි පරම්පරාවේදී මතක පරිපත, හතරවෙනි පරම්පරාවේදී මතක චිප්, පස්වෙනි පරම්පරාවේදී මතක චිප් සහ වෙනත් කියලා කියන එක ඇතුලේ තියෙනවා. මෙමරි චිප් වලට අමතරව තව අලුතින් නිෂ්පාදනය වෙන්න ඉඩ තියෙන දේවලුත් තියෙනවා. දැනට මෙමරි චිප් තමයි තියෙන්නේ. හරි නේද?
විභාගෙට එතනින් ප්‍රශ්නයක් අහන්න ඉඩ කඩ අඩුයි ඈ. හා හරි. ඊළඟට ප්‍රමාණය. දැන් ඔන්න මේක මම කියලා දෙන්න ඕනේ නැහැ. ප්‍රමාණයෙන් වැඩිම පරිගණකය තිබ්බ මොන પરම්පරාවේද ප්‍රශ්නයක්. පළවෙනි පරම්පරාව. අනිවාර්යයෙන් පළවෙනි પરම්පරාවේ. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන කාලෙට එනකොට ඒ ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙගෙන ආවා. ඒ කියන්නේ වැඩි විස්තර කරන්න දෙයක් නැහැ ඒකට. ප්‍රමාණය අඩු වෙන්න හේතුව උනේ මොකක්ද? දැන් කියලා දීලා ඉවරයි. තාක්ෂණය භාවිතා කරනකොට කලින් අර රික්තක නළනේ පාවිච්චි කරේ පළවෙනි පරම්පරාවේදී. ඔව්. ඊට පස්සේ දෙවෙනි පරම්පරාව දෙනකොට ට්‍රාන්සිස්ටර් වුණා, ට්‍රාන්සිෂන් IC වුණා ඕ නේ. ඊළඟට ඊට පස්සේ ඒක IC හරි. පැහැදිලි සුද්‍ර සකසනේ බවට පත් වුණා. ඒ කියන්නේ ඒ උපාංග වල සිද්ධ වෙච්ච කුඩා බව නිසා තමයි ප්‍රමාණයෙන් ක්‍රමක්‍රමයෙන් අඩු වෙගෙන ආවේ. මිල ගත්තොත් කොහොමද මිල? කොස්ට් එක පිරිවැය. වැඩිම මොන પરම්පරාවේද? අර ගන්න කියන්නේ පළවෙනි පරම්පරාව. ඒකත් වැඩිම පළවෙනි પરම්පරාවේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. ඔය හැම එකම යම්කිසි තාපයක් නිෂ්පාදනය වෙනවා. එහෙමනම් හිතලා කියන්නේ වැඩිම තාපයක් නිෂ්පාදනය වෙන්නේ නැති මොන પરම්පරාවේ පරිගණකවලද? ඒත් පළවෙනි පරම්පරාව. රික්තක නලවල වැඩිම අපයක් නිෂ්පාදනය පුළුවන්. වැඩි. ඒකවල වර්තමානයේ පරිගණකවල තාපයක් නැතුවා වගේ අරකට සාපේක්ෂව බැලුවා. ඔව් නේද? එහෙනම් ඔයාලා හිතාගන්න වැඩිම අවාසි ටික පළවෙනි પરම්පරාව. ක්‍රමක්‍රමයෙන් අවාසි අඩු වෙගෙන එනවා. right. එහෙනම් එහෙම හිතලා දැන් මේක ඒ කියන්නේ කියන්නේ ෆෝල්ට්ස් වැඩිම තියෙන්නේ නැත්නම් මොන પરම්පරාවකද? ඒත් පළවෙනි පරම්පරාවේ තමයි. පළවෙනි પરම්පරාවේ තමයි. එතකොට ප්‍රශ්න විසඳීමේ හැකියාව ගත්තොත් පළවෙනි પરම්පරාවේදී ප්‍රශ්න විසඳීමේ හැකියාව වැඩිම තියෙන්න ඕන වර්තමාන પરම්පරාවේ. වර්තමාන පරම්පරාවේ. වර්තමාන. මොකද මයික්‍රෝප්‍රොසෙසර් කීපයක් තියෙනවා ඒක මයික්‍රෝප්‍රොසෙසර් එක ඇතුලේ. ප්‍රශ්න එක තත්පරයකට ප්‍රශ්න ගණිත ගැටලු මිලියන ගණනක් විසඳන්න පුළුවන් හැකියාවක් තියෙනවා අපි දැන් ඔෆිස් එකේ පාවිච්චි කරන ඔය කම්පියුටර්ස් වල. අපි ලියුම් ටයිප් කරන්න දැන් අපි සරල පොඩි කම්පියුටර් එක උනත් දැන් නේද සර්? ඔව්. අපි ඒකෙන් ඔය ලියුම ටයිප් කරන්න පාවිච්චි කරාට ඒක මා විශාල බලයක් තියෙන කම්පියුටර් එකක් තමයි අපි ඔෆිස් එකේ පාවිච්චි කරන්නේ. පළවෙනි પરම්පරාවේ කම්පියුටර්ස් වල ප්‍රශ්න විසඳීමේ හැකියාව වරකට එකයි. අර පන්ච් කාඩ් එක දැම්ම ඒක සෑහෙන වෙලාවක් ගන්නවා ගාන හදන්න. එළියට ගන්නත් පන්ච් කාඩ් එකක් තමයි පාවිච්චි කරලා උත්තරේ දෙන්නේ. මේ දෙක අතර සෑහෙන කාලයක් ගත වෙනවා. වරකට එකයි. දෙවෙනි પરම්පරාවේදී ප්‍රශ්න ගැටලු විසඳීම වරකට දෙකක් තුනක් වගේ කරා. තුන්වෙනි પરම්පරාවේදී වැඩි වුණා. සංග්‍රහිත පරිපත පාවිච්චි වුණානේ IC. හතරවෙනි પરම්පරාවේ කියන්නේ මයික්‍රෝප්‍රොසෙසර්. එක වරකට ලක්ෂ ගණනක් ප්‍රශ්න විසඳනවා. ජෙට් එකක් හරියට ස්ථානගත කරලා හරියට මිලි තත්පර ගානකට නිවැරදිව ගුවන්ගත කිරීම සඳහා අවශ්‍ය කරන බලය මේ හතරවෙනි પરම්පරාවේ පරිගණකවල තිබ්බා. right. එතකොට ස්පුට්නික් 2 චන්ද්‍රිකාව ගුවන්ගත කරන්න පාවිච්චි කරපු කම්පියුටර් එකේ වගේ දසදහස් ගණනක් බලවත් කම්පියුටර්ස් තමයි අපේ ඔෆිස් වල තියෙන්නේ. ඒතකොට ලක්ෂ ගණනක් ගැටලු විසඳන්න පුළුවන් හතරවෙනි પરම්පරාවේ. පස්වෙනි પરම්පරාවේ මිලියන ගණනක් ප්‍රශ්න විසඳන්න පුළුවන් ගැටලු. හරි.
ගණිත ගැටලු. right. එතකොට පළවෙනි පරම්පරාවේදී දත්ත ඇතුළත් කරන්න පාවිච්චි කරපු දේ මොකක්ද? පංච හෝල් නේ සර්. පංච කාඩ් කාඩ් දෙක. right. දෙවෙනි පරම්පරාවේ පංච කාඩ් තමයි. තුන්වෙනි පරම්පරාවෙන් පස්සේ කීබෝඩ් එක හඳුන්වා දුන්නා. ඒක 1963 පස්සම කීබෝඩ් එකනේ සේම නේද? ඔව් 63 අග වගේ 1900 අහ. 1970 වගේ කාලේ තමයි කීබෝඩ් ආවේ. ඒ වගේ කාලේ නේ සර්. ඔය කියන්නේ Apple computer එහෙම ඒ කාලෙත් එක්ක ස්ටීව් ජොබ්ස් ලාගේ එහෙම ඒ කාලෙත් එක්ක නේ සර් ඔය පටන් ගන්න කීබෝඩ් හොයාගෙන එහෙම Apple computer එක පටන් ගත්තේ හතරවෙනි පරම්පරාවේ. හතරෙන් පරම්පරාව නේ සර්. කලින් තිබ්බ IBM කියන කම්පියුටර් එකනේ. ඔව්. අපි මේ පාවිච්චි කරන්නේ IBM කම්පියුටර් සාමාන්‍ය ඔෆිස් වල තියෙන. ඒක තමයි තිබ්බේ Apple එක ආවේ හතරවෙනි පරම්පරාවට. හතරෙන් පරම්පරාව කියන්නේ 1971 කින් පස්සේ නේ සර් 71. ඔව්. ඊට පස්සේ ඊගා ප්‍රශ්නේ එන්නේ ඉන්පුට් අපි සිදුරු කාඩ් පත් මගින් අවුට්පුට් ගත්තෙත් පළවෙනි පරම්පරාවේදී සිදුරු කාඩ් පත් මගින්ම මුද්‍රිත පිටපත් හැටියට ගත්තා. දෙවෙනි පරම්පරාවෙත් ඒ විදිහමයි. තුන්වෙනි පරම්පරාවේ තමයි මොනිටර් එකක් කියලා එකක් ආවේ. ඒ කියන්නේ 63න් පස්සේ. ඊට පස්සේ ඉතින් දැන් මේ දක්වා අපි අවුට්පුට් එක හැටියට මොනිටර් එකක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට පළවෙනි පරිගණක භාෂාව වෙන්නේ මැෂින් ලැන්ග්වේජ් එක පළවෙනි පරම්පරාවේදී පාවිච්චි වෙලා තියෙනවා. මැෂින් ලැන්ග්වේජ් කියලා කියන්නේ 0යි 1යි කියන සංකේත දෙකෙන් හදාගත්තු භාෂාවක්. එතකොට සිදුරක් තියෙනවා නම් එතන 1 කියලා ගත්තා අර පංච් කාඩ් එකේ. සිදුරක් නැත්නම් එතන 0 කියලා ගත්තා. එතකොට සිදුරු ගොඩක්ම තියෙනවා සිදුරු 10ක් සිදුරු 8ක් තියෙන එකක් ඇතුළට දැම්මොත් එහෙම පරිගණක හඳුනාගත්තා මේක 0.8ක් කියලා. ඒ විදිහට තමයි වැඩ කරලා තියෙන්නේ. ඉතින් අපි ඇත්තටම හරියටම දන්නේ නැහැ ඒක ඒ විදිහටමද කියලා. නමුත් මොනවා හරි ඒ වගේ මෙතඩ් එකක් පාවිච්චි කරලා තියෙනවා. දෙවෙනි පරම්පරාවේදී පරිගණක භාෂාව විදිහට assembly language එක පාවිච්චි වෙලා තියෙනවා. sorry දෙවෙනි පරම්පරාවේදී COBOL කියන language එක පාවිච්චි වෙලා තියෙනවා. COBOL COBOL සමහර චුට්ටක් හරිය ලැන්ග්වේජ් එකේ පොඩ්ඩක් ඒක නම පොඩ්ඩක් කියන්න පුළුවන් සර්. පළවෙනි පරම්පරාවේ language එකට කියන්නේ machine language කියලා. මැෂින් ලැන්ග්වේජ් එක නේ. machine ඔව්. දෙවෙනි පරම්පරාවේ COBOL ඉතින් 1960 තමයි COBOL භාෂාව හොඳට ඩෙවලොප් කරලා තියෙන්නේ. ඒකෙන් සර් කියන්නේ දත්ත ඇතුළත් කරන්න මොකක්ද ඒ ක්‍රමවේදයක් ඒකේ මොකක් හරි දැන් අර කීබෝඩ් එක නැති හින්දා මොනවද මේකෙන් සර් කරන්නේ කියලා? ඒක තමයි. දැන් කීබෝඩ් එක නැහැනේ සිදුරු කාඩ් පත් නේ තිබ්බේ. එතකොට සිදුරු කාඩ් පතම යම්කිසි දැන් අර පළවෙනි පරම්පරාවේදී 0.1 සිදුරක් තියෙනවා සිදුරක් නැහැ. ඒකෝර ඇසෙම්බලි ලැන්ග්වේජ් එකේදී මම මේ හරියටම නෙමෙයි කියන්නේ මම ගෙස් කරන එක කියන්නේ. ඇසෙම්බලි කියන ලැන්ග්වේජ් එකේදී සිදුරු කාඩ් පතම යම්කිසි ආකාරයකින් හදාගන්න ඇති දැන් ඒ අකුර ටයිප් කරලා ඇතුළට දාන්න. ඒ කියන්නේ ඒ අකුර එතන ඒක කපලා ඇතුළට දාන විදිහක් වගේ එහෙම හදාගන්න ඇති. 0.1 කියලා කලින් දැම්ම නම් එයා අඳුරගත්තා ඒ අකුර කියලා. ඇසෙම්බලි ලැන්ග්වේජ් එක කියන්නේ ටිකක් ඊට වඩා උසස්. ඇසෙම්බලි නේ COBOL ටිකක් උසස් නේ. එතකොට එයා සිදුරු වලින් ඒ අකුර මේකේ කපලා ඉරලා ඇතුළට දාන්න ඇති. එතකොට ඒ අකුර අඳුරගන්න ඇති. මම හිතන හැටි මොනවා හරි
ඒක ඉන්ටර්නෙට් එකේ ඕනනම් හොයන්න පුළුවන් ඔය ඩිවෙලොප් වෙච්ච ආකාරය. නමුත් විභාගෙට මේක අහන එකක් නෙමෙයි මේක. ඒකට මැෂින් ලැන්ග්වේජ් එක තමයි පළවෙනිම ලැන්ග්වේජ් එක. ඊට පස්සේ තුන්වෙනි පරම්පරාවේදී බේසික් කියන ලැන්ග්වේජ් එක. බේසික් අහලා තියෙනවද? බේසික් කියන ලැන්ග්වේජ් එක පාවිච්චි කරා. ටිකක් ඉංග්‍රීසි වචන තියෙනවා. ඒතකොට තුන්වෙනි පරම්පරාවේදී වෙනකොට කීබෝඩ් එක ඇවිල්ලානේ. නේද? ඉන්පුට් එක කීබෝඩ් එක. ඒ නිසා පාවිච්චි කරන්න පුළුවන් ඕනෑම දෙයක්. ඊළඟට හතරවෙනි පරම්පරාවට එනකොට විවිධ උසස් භාෂා. ඒ කියන්නේ දැන් වර්තමානයේ කියලා හිතා ගන්නකො. Java. ඒකට Python කියලා ලැන්ග්වේජ් එකක් තියෙනවා. Visual Basic කියලා තියෙනවා. Visual C+ කියලා තියෙනවා. නේද? මොන වගේ උසස් භාෂා. ඒ උසස් භාෂා කියන්නේ පරිගණක මැෂින් ලැන්ග්වේජ් එක පහත් භාෂාවක්. Java කියන්නේ උසස් භාෂාවක්. එයි එහෙම කියන්නේ PHP, HTML උසස් භාෂා. අය අපි එහෙම කියන්නේ. හිතා ගන්න පුළුවන් මොකක් හරි එකක්. අහිනවනේ මාවනේ. ඇහෙනවා සර්. උසස් භාෂා කියලා කියන්නේ මෙන්න මෙහෙම. දැන් මැෂින් ලැන්ග්වේජ් එක කියන්නේ ඊට කලින් මට කියන්න කම්පියුටර් එකට හඳුනා ගන්න පුළුවන් අපි මොනවා දුන්නත් සින්දුද වීඩියෝ එතකොට හඬ ඕන එකක් දුන්නත් කම්පියුටරේ ළඟර ගන්න පුළුවන් එක දෙයක්. ඒ මොකද්ද? ඉලක්කම් වලින් ගත්තොත් කැටි කැටි ඇහෙන. ඉලක්කම් දෙකක් ඉලක්කම් වලින් ගත්තොත් දෙකයි කියලා කියනවා. ඩිජිට්ස් දෙකයි. ඒ ඩිජිට් දෙක මොනවද? ඩිජිටල් කියන්නේ ඒකනේ. ඩිජිට්ස් දෙකයි ඕනම මෙච්චර හපන්කම් ඕන එකක් කරන්නේ ඩිජිට්ස් දෙකකින්. විනාඩි 10කින් කට් වෙයි ආපහු කනෙක්ට් වෙන්න. ඒ ඩිජිට්ස් දෙක තමයි 0.1 නේද? එනවනේ 0.1. හැබැයි 0.1 හඳුනාගන්නෙත් නෑ කම්පියුටර් එක. ඇයි? 0.1 හඳුනා ගන්න පුළුවන් නම් ආව ඇහෙනවද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්. ඇහෙන්නේ නැහැ සර්. දැන් කොහමද? දැන් ඇහෙනවා සර්. දැන් එනවනේ සෝරි. මම අන්තිමට කියපු දේ මොනවද ඇහුනේ? මට කැඩි කැඩි ඇහුනේ සර්. කොයි හරිද වගේ දැහුනේ මට. අර මේ භාෂා පරිගණක භාෂා නේද? ඩිජිටල් ඩිජිටල් හරි. මම කතා කර කර හිටියේ උසස් පරිගණක භාෂා සහ පහත් පරිගණක භාෂා කියලා ඇයි කිව්වේ කියලා. එතකොට ඒ ගැන මම කතා කරගෙන ඉද්දි මම ඇහුවා කම්පියුටර් එකට අපි දෙන සංඥා හඳුනා ගන්න පුළුවන් එකම එක
ඩිජිට් දෙකක් විදිහට කියලා. එකක් තමයි බිංදුව අනික එක. එතකොට කම්පියුටර් එකට බිංදුව එක හඳුනා ගන්න පුළුවන් කිව්වහම එතන ප්‍රශ්නයක් තියෙනවා. ඇයි එහෙනම් දෙක හඳුනා ගන්න බැරි? දැන් එක කිව්වහම එක හඳුනා ගන්න පුළුවන්. ඇයි බිංදුව? එතකොට ඍණ එක ඒව හඳුනා ගන්න පුළුවන් වෙන්න බෑ. ඇයි මේ බිංදුව එකම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ? ඔය ඩිජිටල් කියන්නේ ඔන්න ඔය දෙක නිසා. බිංදුව එක හඳුනා ගන්නවා කියලා කියන එකේ අභ්‍යන්තර తත්වය තමයි විදුලි ධාරාවක් එනවනම් එයා ඒක විදුලිය තියෙනවා කියලා හඳුනා ගන්නවා. ඒකට අපි තමයි කියන්නේ එක කියලා. හරි? CPU එකෙන් තමයි මේක වෙන්නේ. ඒ කියන්නේ කම්පියුටර් එකේ අර මයික්‍රෝ ප්‍රොසෙසර් එකෙන් තමයි මේක කරගන්නේ. විදුලි ධාරාවක් එනවනම් එයා ඒක ගන්නවා එක හැටියට. විදුලි ධාරාවක් නැත්නම් එයා ඒක ගන්නවා බිංදුව හැටියට. හැබැයි එයා නෙමෙයි ඒක ගන්නෙ. අපි ඒක ගන්නෙ. එයාට ඒක විදුලිය එනවා විදුලිය නෑ කියන එක විතරයි. කීබෝඩ් එකේ කී එකක් ප්‍රෙස් කරාම ඒ කී එකට තියෙනවා විදුලි ධාරාව එනවා කියන සීරීස් එකක් තියෙනවා. එතකොට අපි ඒ අකුර ප්‍රෙස් කරා නම් අන්නේ සීරීස් එක ආපු ගමන් එයා කම්පියුටර් එකේ මොනිටර් එකේ ඩිස්ප්ලේ කරනවා ඒ අකුර. අන්න ඒ විදිහට තමයි මොනිටර් එකේ දැන් වර්ඩ් වල ටයිප් කරනකොට අපි B අකුර ටයිප් කරා නම් B අකුර පෙන්වන්නේ ප්‍රොසෙසර් එක දන්නේ නැහැ බිංදුව එක අඳුරන්නෙත් නැහැ 10 අඳුරන්නෙත් නැහැ එයා අඳුරන්නේ මොනවා හරි ඒ කියන අකුර ඩිස්ප්ලේ කිරීම සඳහා අවශ්‍ය කරන විදුලි ධාරා ශ්‍රේණිය ආවා. එතකොට ඒ විදිහට එයා ඒ අකුර මොනිටර් එකේ පෙන්නනවා. අපි මේ කතා කර හිටියේ උසස් පරිගණක භාෂා කියලා ඇයි හඳුන්වන්නේ කියලා. එතකොට ඉස්සර පංච් කාඩ් මගින් ඔය විදිහට ඒ අකුරක් මුද්‍රණය කර ගන්න නම් ඒ අකුරට අදාළ කරන විදුලි ධාරාවල් ටික යන්න අර අවශ්‍ය කරන 0.1 කියන ඒ සිදුරු ටික එහෙමම සිදුරු ගහන්න උනා. 0.1 තමයි 0.1 කියන කෝඩ් ටික පාවිච්චි කරලා තමයි දත්ත ඇතුළත් කරන්න උනේ. හැබැයි දැන් කාලේ පරිගණක භාෂාවල ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න පුළුවන්. if කියලා පාවිච්චි කරනවා, else කියලා පාවිච්චි කරනවා, then කියලා පාවිච්චි කරනවා. එතකොට අපේ සාමාන්‍ය මිනිසා පාවිච්චි කරන ලැන්ග්වේජස් වලට ආසන්නතම ලැන්ග්වේජස් දැන් පාවිච්චි කරනවා පරිගණක වලට වැඩසටහන් ඇතුළත් කිරීම සඳහා. මේ ඒවා කම්පියුටර් යූස් කරන අපි නෙමෙයි කම්පියුටර් ප්‍රෝග්‍රෑම් ලියන අය ගැන මේ කතා කරන්නේ. එතකොට සාමාන්‍ය මිනිස්සයා පාවිච්චි කරන භාෂාව වලට ආසන්නතම නිසා ඒවට කියන උසස් පරිගණක භාෂා කියලා. ඉස්සර තිබ්බ මැෂින් එකට ෆ්‍රෙන්ඩ්ලි වෙච්ච භාෂා නිසා ඒවට කියනවා මැෂින් ලැන්ග්වේජ් කියලා. මැෂින් ලැන්ග්වේජ් එක 0.1 තමයි මැෂින් ලැන්ග්වේජ් කියලා කියන්නේ. පැහැදිලිද පරිගණක භාෂා වල කතාව දැන්? ඔව් සර්. ඔව් පැහැදිලි සර්. right. පළවෙනි පරම්පරාවේ තිබ්බ මැෂින් ලැන්ග්වේජ් ඒවා මිනිහට හරි අමාරුයි ලියන්න. ඒවා ලියන්න විශේෂිත ප්‍රාගුණ්‍යයක් තියෙන කීප දෙනයි ලෝකේ ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පරිගණක භාෂා ජනප්‍රිය වුණේ නෑ එච්චර. නමුත් දැන් කාලේ පරිගණක භාෂා ඉගෙන ගන්න ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා. එයාලා විවිධ පරිගණක වැඩසටහන් කරනවා. හේතුව තමයි පරිගණක භාෂා උසස් පරිගණක භාෂා බවට පත්වීම. ඒවා උනේ තුන්වෙනි පරම්පරාවෙන් වගේ පස්සේ. right. මම ඔය ටේබල් එකකට අදාළ සියලුම කරුණු දැන් ඔන්න කියලා දුන්නා. පළවෙනි පරම්පරාව දෙවෙනි පරම්පරාව දැන් උඩ වගුවක් ගත්තොත් උඩ පේලියේ උඩ කොලම් එකේ වමේ ඉඳලා දකුණට 1 2 3 4 5 කියන පරම්පරා ටික තියෙනවා. ඊට පස්සේ වම් පැත්තෙන් තියෙනවා කාලය, තාක්ෂණය, මතකය, ප්‍රමාණය, පිරිවැය, තාපය ජනනය වීම, වැරදි ප්‍රමාණය, පරිගණක භාෂා, පරිගණක ගැටලු විසඳීමේ හැකියාව, ඉන්පුට් අවුට්පුට් සහ ඉන්පුට් අවුට් කියලා තියෙනවා. එතන වෙනකල් තියෙනවා. එතකොට ඒවා එකතු වෙන කොටුවේ තියෙනවා අදාළ විස්තරي. ඒ විදිහට තමයි මම මේ ටේබල් එක හදලා තියෙන්නේ. මම හිතන්නේ ඔයාලට මේක ටේබල් එක මවා ගන්නත් පුළුවන් මම ඔය කියපු තොරතුරුත් එක්ක. ඔව් සර්. right. එහෙනම් පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔයාලට විනාඩි 5ක වගේ බ්‍රේක් එකක් ඕන නම් දෙන්න.
ඕන් අවශ්‍ය නැහැ ඕන් නෑ වැසගත් සර්. ඔන්න නැද්ද? මේක ඔව් ගැටෙන්නේ නැහැ. හරි මම පොඩි ප්‍රශ්නයක් අහන්න. හරි තව චූටි දෙයක් තියෙනවා ඒකත් කියලා දීලා මහන්නම්. මේ පළවෙනි පරම්පරාවේ ඉඳලා පස්වෙනි පරම්පරාව දක්වා පරිගණක වලට ඒ හදපු කම්පියුටර්ස් වලට යම් යම් නම් පාවිච්චි කරා. උදාහරණයක් හැටියට පළවෙනි පරම්පරාවේ කම්පියුටර් එකට හදපු කම්පියුටර් එකක් තියෙනවා ENIAC කියලා. ENIAC ENIAC පළවෙනි ENIAC. පරම්පරාවේ එකක්. ඔව්. ඊට පස්සේ තව එක ඔය නම මතක තියාගන්න. ENIAC. එතකොට ඒ පරම්පරාවෙම තව කම්පියුටර් එකක් තියෙනවා UNIVAC කියලා. UNIVAC. ඔය නම් දෙක සමහර විට පේපර්ස් වල අහනවා. ඊට පස්සේ දෙවෙනි පරම්පරාවේ තියෙනවා IBM 1401 UNIVAC 1107 වගේ. ගොඩක් තියෙනවා නම් නමුත් මම මේ දේශි දෙකක් වගේ දෙන්නේ. තුන්වෙනි පරම්පරාවේ UNIVAC 1108 කියලා තියෙනවා. මේ දෙක මතක තියාගන්න ලේසියි එතනින්නේ. පළවෙනි පරම්පරාව UNIVAC 1 දෙවෙනි පරම්පරාව UNIVAC 1107 තුන්වෙනි පරම්පරාව UNIVAC 1108 හතරවෙනි පරම්පරාවේදී තමයි ඔය Apple Macintosh computers ආවේ. ඊට පස්සේ ඔන්න පස්වෙනි පරම්පරාවේ laptop, tablet, smartphones, wearable computers. wearable computers කියන්නේ අතේ බඳින ඔරලෝසු. පරිගණක සහිත ඔරලෝසු තියෙනවා. දැන් Android hand watch තියෙනවනේ දන්නවනේ. ඔව් තියෙනවා ස්මාර්ට් වොච් තියෙනවානේ. watch තියෙනවා. ඒවත් computers ම තමයි. ඔරව ආවේ මේ ඊයේ පෙරේදා ඒවා එතකොට පස්වෙනි පරම්පරාවේ. හරි. මගේ ප්‍රශ්නේ තමයි මුල්ම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය ENIAC නමින් බිහිවිය. මේ සඳහා යොදාගත් මූලික ඉලෙක්ට්‍රොනික උපාංගය කුමක්ද? උත්තර 4 තියෙනවා. ඊට කලින් කියන්න පුළුවන්ද? රික්තක නල. රික්තක නල. හරියට හරි. රික්- හරි රික්තක නල.